ධර්මදේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්ද නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං අප්පමත්තා නමියන්ති පමත්තා යථාමතාති. ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා සවන් යොමු කරන සිටින සදහබර පින්නතුනි, දමනය කරගත යුතු සිත නම් මූලයේ මාතෘකා පාඨකී තරමින් තමයි මේ ධර්මානුශාසනාව අප කරන්න කල්පනා කරන්නේ. මෙහිදී සිත කියන්නේ මොකක්ද, සිත තියෙන්නේ කොහෙද කියන මේ කාරණා පිළිබඳ ප්‍රාථමික ගණයේ විග්‍රහය දෙන්නට සම්ප්‍රදායානුකූලව මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. දමනය නොවූ සිතේ ස්වභාවය සහ එයින් ලැබෙන දේවල් සහ දමනය කරගත යුතු ආකාරය පිළිබඳව තමයි මම කතා කරන්න කල්පනා කරන්නේ. නිසා ඉතා වටිනා ගණයේ ධර්ම දේශනාවක් වේවි කියලා මම කල්පනා කරනවා. සම්බ්‍රංගසං ධම්ම රසෝදිනාති. සියලුම රසයන්ට වඩා ධම්ම රසය උතුම් නැත්නම් අනිත් රස පරදවනවා කියලා කියන්නේ. මේ ධම්ම රස හොයාගෙන යාම තුළින් තමයි නැත්නම් ධර්මයේ කියන දේ තේරුම් ගැනීම තුළින් තමයි ඒක දමනය කරගන්න පුළුවන්. අපි විද්‍යාවක් උනත් අපි ගනිමුකෝ යම් යම් තරුණයන්ට යම් යම් අයට ගමේ ගොඩේ ජාස්තාවේස ප්‍රේතාවේස කියන වචනයක් තියෙනවා කියලා. ඒකට ආවේශය දුරු කරගන්න ඒ ඇදහිලා ඉන්න කෙනා දුරු කරගන්න යන්ත්‍රමන් තෝයි කරනවා. ඒක කන්නේ නැහැ. අන්නේ වගේ මේ දමනය කරගත නොහැකි සිත දමනය කර ගැනීමට බුදුරජාණන් වහන්සේ ඉතා අගනා ක්‍රමයක් දේශනා කරනවා. අපි ඒක කාල වේලාවේ තරමට කතාව පළමුව සරලව තේරුම් කරලා ඉන්හාට මේක හොයාගන්න. අමත පදං අමතේ අමෘතේ අමත අමරෙල මේ සියලු වචන වලින් ගන්නේ නිර්වාණ කියන එක. නිර්වාණයට මඟ අප්‍රමාදයයි. මච්චුනෝ පදං මරුටයි මරණයයි මාර්ගයේ ප්‍රමාදයයි. ये समर्था यथामता යමෙක් තමා වූ පුද්ගලයෙක් වේද ඔහු මලවුන් මෙන් නැත්නම් හිත මරණය සමාවරු වෙන්නේ. අපමර්ථා නී යන්ති අප්‍රමාදය පූර්ණ කරගත් කෙනා නොමියනවා. මේ දායකයන් මහතර පොඩ්ඩක් පිට කළා. ඒ විතරක් නෙවෙයි, අප්‍රමාදෝ අමත පදං වලට ඉස්සර වෙලා සමාදෝ මච්චනෝ පදං විග්‍රහ කරන්න ඕන අපි. අන්න එතන තමයි තියෙන්නේ ධම්මනය කරගත්තේ නැති ධම්මනේ නොසිතේ තියෙන දඩබ්බරකම අවාසනාව පෞකාරකම කියන එක. ඒ පිළිබඳව මම පොඩි උදාහරණයක් කතා කරලා ඉන්නම්.
සරියුත්හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙකුට සම්බන්ධ දෙදෙනෙක් සරියුත්හාමුදුරුවෝ ශිෂ්‍යෙක් මේ කතාව කියන්නේ කියලා යනවා. පිළිසිඳා වඩිනවා. පුංචි සුරතලේට යන මේ පොඩිහාමුදුරුවෝ ප්‍රශ්න අහනවා. ඔබ අපේ ලියන ඔබේ දරුවන්ගෙන් අරක මොකද්ද මේක මොකද්ද කියලා අහන්නේ. මේක උපමාවකට මම ගන්නෙ. ඒ අහපු ප්‍රශ්න වලට දීපු උත්තරය තමයි මේ ගාථාවේ තියෙන්නේ. පිළිසිඳා යනකොට හම් වෙනවා වතුර පාරක්. අර මොකක්ද? ඒ ජල පාරක්. ඒ කොහෙද යන්නේ? ඒක පුරවරට යනවා. වතුරට යන්න තන තියනවද? නැහැ. උදකං කීනයන්ති නෙත්තිකා. නෙත්තිකා ජල රඩුව ජල ශිල්පිය. ජලයේ න්‍යායක් තියෙනවා කියලා පහළට යන්න පුළුවන් කියලා ඒ න්‍යාය උපයෝගී කරගෙන තමන් කරන දැනකට යන්නේ නෑ. සුඛාරා නමයන් පිටේජන. තවත් එකක් දොස්තරට කම්මලක් හම්බ වෙනවා. ඒකේ කස්තිය වැඩ. අර මොකක්ද? ඒ කම්මලක්. මොකද කරන්නේ? යකඩ දඬු උණු කරනවා, දික් කරනවා, මේ අද කරනවා, හැඩ කරනවා. ඉතින් ඒවට නැන්නේ හිත තියෙනවා. නෑ. හිත නැති වුණාට එහි වඩුවන්ට මේ යකඩෙන් වැඩ ගන්න හැටි දන්නවා ඒගොල්ලෝ. ඔත නිකන් කියලා පොරක් පොඩ කියලා හරි වලට දැල්ලුවොත් සැලෙන්නේ නැහැ. හොඳට රත් කරගෙන පස්සේ යකඩේ ඕන පැත්තට තලා ගන්න උල් කරන්න මාත් වෙන්න පුළුවන්. තවත් ටිකක් කියන්න වෙනවා. වඩුමඩුවක් දක්ිනවා. අර මොකද්ද? වඩුමඩුවක්. එතන මොකද කරන්නේ? එතන දී දඬු හැලා අවශ්‍ය හැඩ අරගෙන දරවල් ජනස් කරත්තරෝද වල හදනවා. ඊළඟට එහෙම පණ තියනවද නැන්නේ? ඊළඟට පණ නැහැ. මේ වඩුව කෙලින් තියෙන ගහ අරගෙන එක කපලා කොටලා ගන්නකොට ඒකෙන් රවුල් ගන්නත් හදන්න පුළුවන්. මෙන්න මෙතනයි මේ කාරණේ මම ඉතිරියයි ඉහකට කතාවේ කියන්නේ. මේ තුනෙන් පෙන්වන්නේ යමකින් වැඩ ගන්න නම් ක්‍රමයක් තියෙනවා. ජලයෙන් වැඩ ගන්නට ඒ පිළිබඳ ශිල්පයක් වෙන්නට ඕනේ. යකඩ වලින් වැඩ ගන්නට ඒ පිළිබඳ අවශ්‍ය ශිල්පය ඉගෙන ගන්නට වෙනවා. ලී වලින් වැඩ කරලා වැඩ ගන්නට ඒ පිළිබඳ දැනගෙන ඉන්න වෙනවා. මේ නොකිය කියන්නේ සිත දමනය කරගන්නටත් ක්‍රමයක් තියෙනවා කියන එකයි. ඒක බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ වටහාගෙන ඒ මගින් හැරුණ විට කෙනෙකුට සිත දමනය කරගන්න හැටි දමනය කරගන්න බෑ. සමහර විට පාලනය කරගන්න පුළුවන් නේ, යටපත් කරගන්න පුළුවන් නේ. ඒක తాවකාලික සහ කෙටි කාලික. බුදු සරණ, දහම් සරණ, සංඝ සරණ කියන වචන තුන කියනවා වූ ඒකේ විශ්වාසයේ සබානයි කියනවා වූ බෞද්ධයන් විසින් ඒ සරණ ඇත්තටම කරගන්න පුළුවන්. අනේ එතන තමයි මේ ක්‍රියාකාරී සිද්ධ වෙන්නේ. එනිසා අපි සමාදෝ මච්චනෝ පදං කියන ගාථා පදේ අරගෙන ඉතින් ඉහාට යනවා. තමා වීම මරණයට මගය. මරණය අපි දකින්නේ ජීවිත අවසානයේ සිදු වෙන දෙයක් විදිහට. ඒ වගේම අපි දකින්නේ සම්මුතිය භායන්ති මච්චන. සිරුම සත්‍යය මරණයට බියයි. අකමැති. දැන් මෙතන තේරුම් ගන්න වචනයක් තියෙනවා. මරණය පිළිගන්න වැඩි. අපි දන්නවා සමාජයේ පොදුන් කියලා කතා කරන ලොකු කුඩා රජ සිටු සනවත් දුක්ඛ වේදකින් තලව පස්සන්නේ මරණයට. බුදුහාමුදුරුවෝ හරි ප්‍රජාපති ගෝතමිය හරි කරියුත් හාමුදුරුවෝ හරි මරණයට පත් වුණා කියලා කවුරුත් කියන්නේ. ඒ ශරීරයේ දින්දී යාමට මරණය කියන්නේ ඒක මරණයක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. අන්නේ නිසා තමයි අපි මේ මැරෙන්නේ තමා වූ විතරයි. අප්‍රමාද වුණොත් මැරෙන්නේ නැහැ. තේරුම් ගන්න ඕනේ මේ කාරණාව.
ඒ වගේම බුද්ධ චරිතය හදාරන ඔබ මේ වචන තුනක් මතක තියාගන්න. තුන් බුද්ධ මංගල්‍ය. උත්පත්ති මංගල්‍යයක්, සම්මා සම්බුද්ධිය සාක්ෂාත් කිරීම මංගල්‍යයක්, පරිනිර්වාණය මංගල්‍යයක්. ඔබේ විතරක් උත්සන්දිනේ මංගල්‍යයක්, විවාහයේ මංගල්‍යයක්, මරණයේ මංගල්‍යයක් වුණ දවසක් නෑ නේද කාටවත් තව. ධම්මනේ කරගන්න ලැබුණොත් පිට මරණයක් මංගල්‍යයක් වෙනවා. සැබෑවටම ඒකයි අපි ආයුත්තේ. සමාදෝව කවුද? ඒ මරණයට මඟ වෙන්නේ. සමාව වෙන්නේ කියලා කියනවා. සමස්තේසු. මේ ප්‍රමාද කියන වචනය ඔබ දකින්න සමාජගත අර්ථය නෙවෙයි. ඔබ පමාව කියලා කියන්නේ කාර්යාලයේ රටට ගසුවාට පසුව කාර්යාලයට යන්නේ. බස් නැවතුම් වලින් ගියාට පසුව කියන ඔබ පමාව වේ. පාලියෙන් කියන අපමාද පමාද කියන වචනේ සිංහලට අරගෙන තමයි මේ සරල අර්ථයක් ප්‍රදාන තියෙන්නේ. අපිට අන්න පුළුවන් උත්තරිකා ඒකට පිටාටේ. නාහං වික්‍රේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. එන අනුප්පන්නං වා අකුසල ධම්මා උප්පජ්ජන්ති. මහණෙනි මගේ සර්වඥ ඥානින් අධ්‍යක්ෂව දාලා නැහැ. නෝපන් අකුසල් උපදින සහ උපන් අකුසල් වැඩි වෙන ධර්මතාවයක් ප්‍රමාදයට. ප්‍රමාදයන්ට යතයිදං ප්‍රමාදෝ ඉති ප්‍රමාදෝ. එහෙනම් ප්‍රමාදෝ පුද්ගලයාගේ සිදුවෙන්නේ මොකක්ද? නෝපන් කුසල් උපදින එක සහ උපන් අකුසල් උපදින එක සහ උපන් අකුසල් වැඩි වෙන එක. දැන් අකුසල් යන මොනවාද? අකුසල් යන දස අකුසල්. දස අකුසල් යන තුන්දෙනින් සිදුවෙන දේවල්. අකුසලයට දැක්කල මූල තුනක් තියෙනවා: ලෝභ, ද්වේෂ, මෝහ. මේ තුන තව ටිකක් සිහින් හොයලා බලුවොත් එහෙනම් එකවර ප්‍රයාස කරනවනේ වෙන අපිට වෙන් කරන්න වෙනවා ඇලීම සහ මුලාව හේවත් ලෝභ මෝහ සහ ගැටීම සහ මුලාව හේවත් ද්වේෂ මෝහ කියලා. ඔන්න දැන් ලෝභ මෝහ දෙකට එක්ක කටයුතු කිරීම, ද්වේෂ මෝහ දෙකට එක්ක කටයුතු කිරීම තමයි අපිට මෙතන බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ පමාව කියලා. ප්‍රමාදේ සසර ප්‍රමාදේ. සසරේ මේ ලෝභ දේශ මොහ මූලික කරගත්තා වූ ක්‍රියා නිසා ප්‍රමාදදී ඔවුන් ඒන් ප්‍රතිසන්දි ලබාගෙන ආපාගත වෙනවා කියලා තමයි කියන්නේ. තමාව නිසා මොනවාටද තමා වෙලා තියෙන්නේ? තමාව මිනිස්සු ඇතැමුන් තිනක තමා වෙලා නැහැ. තමාව මිනිස්සු අනිවාර්යෙන් කුසලයට තමයි. වෙනස කුසල යන එකක් වශයෙන් ගන්න තේපා. පුණ්‍ය ක්‍රියා 10යි. අකුසල 10යි. ඔබට ප්‍රතින් කොතනකවත් ගන්න හම්බ වෙන්නේ අකුසල 10ක්. ඉහතකී දස අකුසලෙන් වෙන්නේ නැත දස කුසලයයි කියන ලැබේ. අන්නේ කුසලයේ කියන එක කරන්න තමයි මේ මිනිස් වර්ගය අත්මා වෙලා ඉන්නේ. බුද්ධ සමාජයේ බුදුන් පහළ වූ සමාජයේ පින්තව් දෙක තියෙන නැති කරන්නේ නැති. නමුත් කුසල කුසල් දෙක තිබුණා නම් උන්වහන්සේගේ දුෂ්කර්ත්‍ය ගමනින් එහාට පත්‍යසයාගේ ගමනට කියන්නේ නැහැ. කිං සත්‍ය ගවේසී කිං කුසල ගවේසී කියලා. එහෙනම් කුසල නම් මොදයක් හොයාගෙන ගිහින් තිබෙනවා. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. සමාදෝ සමාවෝ පුද්ගලයා කියලා කියන්නේ එහෙමනම් සිතින් කයෙන් වචනෙන් තුන්දොරින් අර කියන ආකාරයට පාපයන් රැස්වීමට කටයුතු කරන්නා සමාවෝ තැනැත්තා.
කොහොමද මේ සිතෙන් කයින් වචනෙන් සිදුවෙන වැරදි සිදුවෙන ආකාරය තව ටිකක් එහාට තේරුම් ගන්න. අපි ඒක පුද්ගලයෙක් වශයෙන් බැලුවට තේරෙන්නේ නැහැ. මම කරනවා කියන හැඟීමෙන් බැලුවට හරියන්නේ නැහැ. මේ දොරවල් කෙරෙන මේ පෞතික කෙරෙන දොරවල් ටිකක් තියෙනවා නේ. සිත, කාය, වචන. තවත් විදිහකට දොරවල් ටිකක් සංයෝග ගන්නවා නේ. ඇස, කන, නාසය, දිව, කය, සිත. එතකොට මෙන්න මේ ඉන්ද්‍රයන්ගෙන් ගන්නා වූ ආරම්මණයන් අරගෙන විවිධ යාම තුළ ඒ ආරම්මණයන්ගේ යථා ස්වභාවය නොදන්නා වූ පුද්ගලයා හේවත් තඥයා හේවත් සමාව මිනිසා ඒවායින් සැපසයන්ට යාමේ ප්‍රතිඵලයක් වශයෙන් අකුසල් කරනවා. මෙන්න මේක තේරුම් ගන්න නැහැ සමාජයේ. මේ නිසා අපි මේක වැඩිපුර තේරුම් ගන්න අවශ්‍යයි. මා යම් කරුණු පැහැදිලි කිරීමේදී මට මතක් වෙන උදාහරණ ඉදිරිපත් කරනවා. ඔකට මේ ධර්මදේශනාවේ ඉදිරියේ යාමේදී මෙන්න මේ උදාහරණේ මතක තබා ගන්න. මාළුවා සහ බිලිකොක්ක නැත්නම් එම සහ මාළුවා. මාළුවාට එම රසයක්. එනිසා ඔහු එම ගිලින් යනවා. නමුත් ඒ එම ගිලීම නිසා ඔහු මරණයට මුහුණ දෙන්න වෙනවා. කොට ජීවත් වෙන්න ඕන නම් එමක් නැති මාළු කයා ගන්න වෙනවා. එම ගිල්ලොත් නම් උට මරණය ඒහා සමගුරුමයි. අපි බලමු මේ තමා වූ මිනිසා එම ගිල්ල මාළුවෙක්ද නැද්ද කියලා. අන්න ඒකට දමණය නෝසිත පිළිබඳ පූර්ණ විග්‍රහයක් ඔබට එනවා. අන්න ඒකට එහෙනම් දමණය කරගන්න හිතෙනවා. සලායතන වර්ගයේ තියෙනා වූ සම්බුද්ධ සූත්‍ර පරිහරණය කරලා තියෙනවා නම් ඒ පිළිබඳව අහලා තියෙනවා නම් උන්වහන්සේ වදාරනවා ආස්වාදයේ ආදීනව සහ නිස්සාරණ පිළිබඳ ගැටලුවක් ඇති වුණා. ආස්වාදයේ වශයෙන් එහි ආදීනව වශයෙන් ඉවත් නිස්සාරණයක් දැකලා ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ තමයි සම්මා සම්බුද්ධත්වයේ ලෝකෙකට කලේ කියන්නේ. අපිට මේ දමනය කරගත නොහැකි දමනය කරගන්නට මේ ආස්වාදයේ සහ ආදීනව තේරෙන්න වෙනවා. අන්න ඊට පස්සේ තමයි නිස්සාරණයක් හොයන්න වෙන්නේ අපට. ඒ නිසා අකුසල් සිදුවීම පුද්ගලයා මූලික කොටගෙන විග්‍රහ කරන්නට යනවාට වඩා අකුසල් සිදුවීම පංචස්කන්ධයේ මූලික කොටගෙන සිදු වෙනවා කියන අර්ථයෙන් හොයන්න වෙනවා. පංචස්කන්ධයේ උපදින්නේ පංචස්කන්ධය යනු ඇසට රූපයක් පෙනෙන ආකාරය විග්‍රහ කළ ධර්මානුකූල විග්‍රහයක්. කනට ශබ්දයක් ඇහෙන සෙනෙහක් තුළ සිදුවෙන සිද්ධිය ධර්මානුකූලව කරපු විග්‍රහයක්. ඒ විදිහට ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් සහ සිතින් අවස්ථා 6කදී ඒ වගේ මේකයි අවස්ථාවල වගේ ආරම්මණයන්ට එකතු වී කටයුතු කිරීම තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. නින්ද යන සම්පූර්ණ මනෝද්වාරයක. ඉන්හා පැත්තේ මේ දරාලක් කරන කටයුතු කරන්නේ. වෙන මෙතනදී බුදුන් වහන්සේ වදාළ වචනයක් තිබෙන බව සඳහන් කරනවා පිටකේ මට මොන ගැසී නැහැ තව. අපි දකින්නේ අර ජීවිත අවසානයේ මච්චන මරණය විතරයි. නමුත් මේක මෙහෙම සිදුවෙන බව වැටහෙන නිසායි මම මේක පිළිඅරන් තියෙන්නේ. මේක ප්‍රසිද්ධ වචනයක් බොහෝ දෙනා දන්නවා. මම තාමත් හොයමින් ඉන්නවා පිටකේ හම්බුනේ නැති නිසා වෙනම් සම්පූර්ණ දන්නේ හොයාගත්තේ. බුදුන් වහන්සේ ධර්මයේ ග්‍රන්ථයේ ආචාර්ය උපාධිය සඳහා පරිශන ග්‍රන්ථයේ වශයෙන් ලිවා වූ ආචාර්ය වල්ප රාහුල අවස්ථිය දාල නායක සම්යන් වහන්සේ
ඒ ග්‍රන්ථයේ මේ සඳහන් කරනවා අන්දේසු ජායමානේසු ජීයමානේසු නියමානේසු කනේ කනේ තංදිස්කෝ ජායසේච ජීයසේච නියසේච කිය. උන්වහන්සේ කිහි කියලා තියෙනවා මේක මම වෙනස් ග්‍රන්ථයකින් ගත්තේ මට පිටේ කියලා නම් වෙලා නෑ තාම කියලා. නමුත් ඒ අර්ථය හරි පාලියෙන් තියෙන කාරණාව. ස්කන්ධ කියන දේවල් උපදිනවා, එතනම දිරනවා, එතනම මැරෙනවා. සමේකින්. ඒ මොහොතක් පාස්තාම අපි උපදිනවා, මැරෙනවා, දිරනවා කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ. මෙන්න මේ සිද්ධිය තේරුම් ගන්නට පුළුවන් නේද? අපේ ආයු කාලේ මේ ස්කන්ධ පහක් ඉදෙම මැරෙන කාලේ විතරයි. ඒ ස්කන්ධ පහ ඉදෙ නැත්නම් වෙලාවට අතරක් නැති නිසා තව ස්කන්ධ පහක් පහළ නිසා අපිට මේක මේ මරණය සියවි අසට කෙනුන්නේ. හරියට වේගයෙන් ගමන් කරන විදුලි ධාරාවක් ඇති තරණක බල්බයන් පෙළහරහා විදුලියක් යනවා පේනවා වගේ. මුලින් පටන් ගන්න අග දක්වා විදුලි ආලෝකයක් යනවා පේනවා. නමුත් සැබෑ සිදුවීම එතනම හට ගන්නා නිවෙන්නා වූ එතනම හට ගන්නා නිවෙන්නා වූ එලක පස්වීම තමයි ක්‍රමික බව නිසා මේ සාහකට යනවා පේනවා. අන්නේ එතනම හට ගැනීම නිවීම වගේ එකක් තමයි ස්කන්ධ පංචකීපදීන් වැරීම. අවුරුදු 100ක් ජීවත් වීම වගේ තමයි ආලෝකයේ මුල සිතාගත ගමන් කිරීම. එන්න අපට ආයත තියනවා කියවට මුලක් නැහැ අගක් නැහැ මතක තියාගන්න. දැන් මේ දමණය නොවූ සිත මොකක්ද කරන්නේ මේ ජීවත් වෙන ගියාම අපි ගන්නවා පිටක බුද්ධ වචනයක් අසුතව අපතුජනෝ අරියාන අදස්තාලි අරිස්තම යකෝ විදු අරියස් ධම්ම ආවිනීතු අන්න මේ ලෝකයේ අසුත අපතුජන කියලා කෙනෙක් ඉන්නවා අය ඉන්නවා ආර්යයන් වහන්සේලා දකින්නේ ආර්ය ධර්මයට පිය කරන්නේ ආර්ය ධර්මයට ඇලෙන්නේ නැහැ ආර්ය ධර්ම ශ්‍රවණය කරන්නේ ආර්ය සංඝ දකින්නේ නැහැ ඒ හික්මන්නේ ආවිනීතු මෙන්න මේ ආර්ය ධර්මයේ හික්මීම තෝරා නොගත් පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ කියනවා බහුසුත බවක් නැති අල්පස්සතේ කියලා. මේ අල්පස්සතයට මේ ස්කන්ධ පහේ ඉදීම හැරීම කියන කතාව වැටහෙන්නේ නැහැ. ඒ නිසා ඔහු මෙතෙන්ට එකතු කරගනු ලබනවා හැම විටම වැරදි අර්ථයක්. කොහොමද ඒ වැරදි අර්ථය? ඒ වැරදි අර්ථය තමයි මේ ඇති නැති යන ධර්මතාවය කෙසේ පිළිගන්නේ නැතිව ඔබට සුචි පරිදි පාලන මධ්‍යස්ථානයක් හදා ගැනීම. ඔබ පාලකෙක් බවට පත් වෙනවා. ළමා කාලේ පසුවීමත් සමග සිදුවෙන දෙයක් මේක. ඒ පාලකත්වය මෙන්න මෙහෙමයි ඊට පස්සේ. ඔහු කැමති විදිහට අම්මා ඉන්නවට තාත්තා ඉන්නවට ශිෂ්‍යයා ඉන්නවට ගුරුවරයා ඉන්නවට වහිනවට පායනවට සියලු දේවල්. ඔහුට කැමති විදියක් තියෙනවා. ඒ කැමති විදිහට සිදු වෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් බුදු දේශනාවේ පවතිනවා අචින්තිතම්පි භවති චින්තම්පි නස්තති කියලා. සිතන දේවල් වෙනසෙන අතර සිතන දේවල් සිදු වෙනවා. දැන් එතකොට තමන්ට කැමති විදියක් හදාගත්තම යන්නේ පූර්ව නිගමනකින් යුක්තව. ඒ පුද්ගලයාට කැමති විදිහට සිදු නොවන විට මොකද වෙන්නේ? ඒ කැමති විදිහට අපි කියනවා කාම නැත්තම්. කාම රාග කියලා කියනවා. ඉර නැති වෙනකොට නිහඬව සිටින අයට කොල්ලකින් ගැහුවාම සිදුවෙන දේ සිදු වෙනවා. නිහඬව සිටින අය ඔබ දැකලා තියෙනවා ඔබේ ශරීරයේ පෙනබොබේ පෙනෙන්නේ නැහැ. පොළු පාරක් හැදෙන ගමන් පෙනෙන දකින්න හම්බ වෙනවා. මේකට කියනවා කාමරාග ව්‍යාපාද කියලා. එහෙම නැත්නම් තවත් ආකාරයෙන් කතා කරනවා නම් කැමති විදිහට ඇල්ම කියනවා. ඒ කැමති විදිහට තදින් ගත්තාම ඇල්ම සහ මුලාව කියනවා. කැමති විදිහට නැති වෙනකොට ගණහට ගන්නවා ගැටීම.
ඇලීම ගැටීම මුලාව ලෝභ දේශ මොහ මෙන්න දමනය නොසිතේ ක්‍රියාකලාපේ දමනය නොසිත හැම විටම ලෝභ මොහ දේශ මොහ මුල් කොටගෙන අකුසල්ම කරනවා පවුම කරනවා ඒ විදිහේ පාලනය කරගන්න දෙන්නේ තව ටිකක් ඔය තින්පව විපාක විශ්වාසයේ කියන කම්මස්සගත සම්මාදිට්ඨියට ආවොත් හරි ගුරුවරු හොඳනට ව්‍යාදෙන ඇසෙන් යම් කිසි එකක් ඉගෙන ගත්තොත් හරි ආදර්ශයක් ගත්තොත් හරි ටිකක් මේ දේවල් පිළිබඳව පාලනයක් ඇති කර ගන්න ලබනවා ඒ හැබැයි ධර්මයට හිමන්න වෙයි ඒකට කියන්නේ ලෝකාපවාදය කියලා එහෙම පාලනයකුත් මේ සමාජයට අවශ්‍යයි ධර්මයෙන් මත පෙළන අයට. යමක් කළාම Tamanට අපවාද ලැබෙනවා Tamanගේ හදවතින් මේකට අස්ථානවාද බය. යමක් කළාම ලෝකයා පහස කරනවා ආත්ම ගෞරවයෙන් අද භාෂාවෙන් කියනවා නම් බිඳුවට බස්සනවා ඒක පරානවාද බය. යමක් කරාම පොලිසිය නීතියෙන් ඉස්සෙල්ලාගේ වල්ගෙන කියනවා වාහන පුච්චනවා ආදී වශයෙන් ඒකම වලට පත් වෙන සිදු වෙනවා. දණ්ඩ බිය ඒ පස්සේ පාකුසාවිය මගේ ක්‍රියාවනේ කියලා ගස්තාවනක තියෙනවා. තා මරණින් මතු දුකතියට යන්න වෙනවා පාප ක්‍රියාවලට දුක්ගතිය. මෙන්න උහුදුන් භාවයේ තුල මිනිසා පාලනය කරන ධර්ම ටික මේ දියතියෙන් තන පවත ලැජ්ජාවෙන් තුන දිවෙන් තුවකිල්ති. නමුත් මෙයා ලෝභ දේශ මොහයන් මුලින් ඔප්පා ගැනීමක් වෙන්නේ නැත්නම් සිත දමනීමක් වෙන්නේ නැහැ. එතන තියෙන විශේෂිතයන් ආකාරයක පාලනයක්. මේ පාලනය අර බිය නිසා තවත් විදියකින් පාලනයක් වෙනවා. යම් යම් අය පවට බිය නිසා ශික්ෂා පද මගින් පොරොන්දු වීමක් වෙලා තියෙනවා. පොරොන්දුව කඩන්න නැතුව ජීවත් වීම තුළ. නමුත් පුදුන් භාවයේ තුළ තේරුම් ගන්න පව් කරන්නේ මම තින් කරන්නේ මම ශික්ෂා පද රකින්නේ මම. අපායන්නේ මම දිව්‍ය ලෝකයන්නේ මම. මම කියලා කතා කරන වචන විවහාරයේ තියෙන වෙනවා මව කුසෙන් දිනුනහම තියපු නමට අනුව ජීවිත අවසානයේ දක්වා ඉදීමේ යන කෙනෙකුත් ඉන්න වෙනවා. නමුත් මේ පාපයේ මූලික අපරාධ කරුවා මේ පාපයට වගකීම් උත්සාහ නැත්නම් දමනය කරගති නැති සිතක් ඇතිවීමට වගකීම් උත්සාහ මම බව ඔබ ඉගෙන ගන්න වෙනවා. ඒ මම ඉන්න තැන හිතන ගන්න වෙනවා. මේ සමාජයට මේ මම ඉන්න තැන තමයි හොයාගන්න බැරි වෙලා තිබෙන්නේ. ඒ නිසා ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙන හැටි හොයාගන්න. මෙහෙම ඉගෙන ගන්න. ඔබේ නාසය ගන්න. ඔබේ නාසයට අරමුණක් හම්බ වෙන හැටි පිළිබඳව බුදුහාමුදුරන් වහන්සේ උගන්වලා තියෙන විදිය තේරුම් ගන්න. ගානංච පටිච්ච ගන්ධෝච උප්පජ්ජති චක්ඛු විඥානං සින්නම් සංගති පස්සෝ. නාසයට ස්පර්ශ වෙනවා ගන්ධය එතන හට ගන්නවා සාස්මේ චක්ඛු විඥාන වචනේ අර්ධනා ගාන විඥානං. මොකද හැම විටම කියලා තියෙන ආරම්භයක් වශයෙන් චක්ඛු විඥාන කියලානේ. අපි ගාහනේ ගත්තාද ගාන විඥාන. නාසය ගන්ධ රූපයේ සහ ඒ හඳුනන ගාන විඥානයේ කියන මේ තුන එකතු වුණාම හට ගන්නවා ස්පර්ශයක්. ඒ කියන තත්ත්වයන් යටතේ වීම දේරුම් ගන්න ඕන ගාහනේ කියලා කියන නාසයේ ගලසුන දැන ප්‍රසාදයට එතෙන්ට වායු ආශ්‍රයෙන් වලින් වදින්නා වූ ගන්ධ කලාපයකට තමයි ගන්ධ රූපය කියලා කියන්නේ. එතන ස්පර්ශ වුණාම ඒකට තමයි අපි කියන්නේ රූපේ කියලා. ඒ ස්පර්ශ වුණාම පස්සපච්චය වේදනා. නැත්නම් රූප වේදනා ස්කන්ධ කාන්තිකයක් ගත්තාම ඒක තිබෙනවා. ඒක හොදෙක් සාරයෙන්. පස්සපච්චය වේදනා ගත්තාම
ස්පර්ශ වීම තුළ වේදනාව විඳීමක් හට ගන්නවා. සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා එහෙමත් ගන්නවා. ඒ දුක සැප මධ්‍යස්ථ කියන එක ගත්තත් ඒකත් මුලාවෙන් තොරව නෙවෙයි තියෙන්නේ. මිහිරනම් සැප වශයෙන් විඳිනවා, අමිහිරනම් දුක් වශයෙන් විඳිනවා. නැත්නම් ඒ ඇලීම ගැටීම නැතත් මුලාව පවතිනවා. අදුක්ඛම සුඛං කියන එක විඳිනවා. පස්සපච්චා වේදනා. දැන් මේ විඳීම ස්පර්ශය මේවා අපි දැනගත්තේ නැති වුණාට දැනගන්න ඕනෙත් නෑ, කරන්න ඕන දෙයක් නෙවෙයි. ස්වභාවයෙන්ම මේ සියල්ල ඇති වෙන නැති වෙන දේවල්. හැබැයි පින්නතුනි ඒ ඇති වෙන නැති වෙන එකට නම් නෙවෙයි අනිත්‍ය කියලා කියන්නේ. ඒ සබ්බේ සංඛාර අනිත්‍යති යදා පඤ්ඤාය පස්සති කියන්නේ. නොනින්දක් කියන්නේ ඒක තමයි. මේ වේදනාව නැත්තම් විඳිනකොට ඔබට මොකද හිතෙන්නේ? ඔබේ වේදනාවට ඇලීමක් හරි ගැටීමක් ඇති කර ගන්නවා. ප්‍රිය නම් ඇලෙනවා, නැවත නැත්නම් කියලා අප්‍රිය නම් ගැටෙනවා. මේක තමයි උපාදාන කියලා කියන්නේ. එහෙමත් ගන්නවා. ඒ දුක සැප මධ්‍යස්ථ කියන එක ගත්තත් ඒකත් මුලාවෙන් තොරව නෙවෙයි තියෙන්නේ. මිහිරනම් සැප වශයෙන් විඳිනවා, අමිහිරනම් දුක් වශයෙන් විඳිනවා. නැත්නම් ඒ ඇලීම ගැටීම නැතත් මුලාව පවතිනවා. අදුක්ඛම සුඛං කියන එක විඳිනවා. පස්සපච්චා වේදනා. දැන් මේ විඳීම ස්පර්ශය මේවා අපි දැනගත්තේ නැති වුණාට දැනගන්න ඕනෙත් නෑ, කරන්න ඕන දෙයක් නෙවෙයි. ස්වභාවයෙන්ම මේ සියල්ල ඇති වෙන නැති වෙන දේවල්. හැබැයි පින්නතුනි ඒ ඇති වෙන නැති වෙන එකට නම් නෙවෙයි අනිත්‍ය කියලා කියන්නේ. ඒ සබ්බේ සංඛාර අනිත්‍යති යදා පඤ්ඤාය පස්සති කියන්නේ. නොනින්දක් කියන්නේ ඒක තමයි. මේ වේදනාව නැත්තම් විඳිනකොට ඔබට මොකද හිතෙන්නේ? ඔබේ වේදනාවට ඇලීමක් හරි ගැටීමක් ඇති කර ගන්නවා. ප්‍රිය නම් ඇලෙනවා, නැවත නැත්නම් කියලා අප්‍රිය නම් ගැටෙනවා. අන්න වේදනාපච්චය තණ්හා. මේ විඳීම ඇති වෙන්නේ නැති වෙන බව අමතක වීම තමයි වේදනාවට තණ්හා කරන්න හේතුව. තණ්හා කියන්නේ දැනෙන එක. තණ්හා වුණොත් මම බවට පත් වෙන එක තමයි උපාදාන කියලා කියන්නේ. උපාදාන වුණොත් භව වුණොත් ජාති. මෙතන මම මේක විස්තර කරන්නේ නැහැ විදිහට. භව වුණොත් ජාති ජරා මරණ. දැන් බලන්න. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සා සම්භවಂತಿ. අන්න මරණයට මඟ තේරුම් ගන්න. එතන මේ වේදනාවට රැවටුනහම තණ්හා වල එන්නහට දිගට මේ ක්‍රියාකලාපය සිද්ධ වෙනවා. දැන් මේකට අපි කතා කළේ නාසය නිසා අපි ඒකට කියනවා ගන්ධ තණ්හා කියලා. අපි ඉතුරු ඉන්ද්‍රයන් පහක් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් වෙනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. නින්දදි හෝ මනෝද්වාරය වෙනකොට ධම්ම තණ්හා. මේ අරමුණ ඇති වෙන නැති වෙන අරමුණ ඇති වෙන නැති බව නොදැන එය අල්ලා ගැනීම තුළ සිදුවන අනිත්‍ය නිශ්චිත ගැනීමක්. ඒ අනිත්‍ය නිශ්චිත ගැනීම තුළ තමයි මේ තණ්හාව හෙවත් මම හටගන්නේ. මමයි තණ්හාවයි දෙකක් නෙමෙයි. ඔන්න මම හොයාගන්න. දැන් මම වීම দমনය නොවු සිතයි. දැන් අපි ඇයි ඔබ මේකට කැමති වෙන්නේ? ඒක සිතයි. ඒක තමයි ඔබට පේන සැප. ඇසෙන් රූපේ, කනෙන් ශබ්දේ, නාසයෙන් ගන්ධේ, දිවෙන් රස, කයෙන් පහස. ඔබට ඒක සැපක් පේනවා. ඒක ඔබේ කල්ලා ගන්නවා. ඔබ දැන් මාළුවා. ඔබට දැන් අහුවෙනවා ඇතුලෙන් විදිහකක් පේන්නේ නැතුව පාවෙලා එන හැමක්. ඒක හම්බඩ පේනවා. ඒක ගිල ගන්නවා. ගිලගත්ත මාළුවාට එන්න ගිලගත්ත නිසා නොවේද මරණය උරුම වුනේ. මම උදාහරණයක් කල්පියක් කියනවා. ඔබ මේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ තියෙන ඇති නැති වෙන මේ අරමුණ නැත්නම් මේ හේතුඵල ධර්මයෙන් හටගන්නා වූ ස්වභාවය.
අල්ලා ගැනීමක් තුළින් නැවත ගන්න උත්සාහ කරනවාද යලි ගැනීමට ඕනකමක් ඇති කර ගන්නවාද සැපයි කියලා ගන්නවාද ඔක තමයි ඔය මේ සුභ සංඥා කියලා කියනවා. අද ප්‍රතිඅගන්න සුභ සංඥා කියන්නේ ඔකට තමයි. දැන් අර පටිච්චසමුප්පාද න්‍යාය පෙන්වන්නේ නේද? ඇසට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ කයට හෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ ධම්මස්පාය සම්භවಂತಿ අන්න දුක්ඛ ස්කන්ධස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස දුක් සමූහයක් මේ එමතුල තියෙනවා. එමතුල තියෙන බිලි කොක්කේ දැවිදෙන නිසා ඔන්න තමා වූ මිනිසාගේ ක්‍රියාකලාපයේ නිහිව පැවිදිස්ව පුරුෂ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් තමා වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙහාට පමාදෝ මච්චනෝ පදම් ඔබ මේ සසරේ දෙවියන් හෝ මිනිසුන් හෝ කොහේ හරි අතරකේක වෙලා මේකට මුලා වෙනවා නම් ඒ මුලාව තුළ ඉන්හාට පටිච්චසම්පාදය පෙන්වන්නේ ඒ මොහොතේ තියෙන ස්කන්ධ පංචකය තුළ මරණයට මඟ පමාදෝ මච්චනෝ පදම්. දැන් එහෙමනම් මෙහෙම හිතන්න කෙනෙක් ඒ සමාජයේ පැතිරෙන පවතින කාම අපරාධයක් කරනවා. විනාඩි 2-3-4ක මොහොතක රේඩියෝ සනස්ම හොයාගෙන. ඒ හේතුවෙන් ඔහුට ජීවිත කාලයම හිරේ විඳින්න සාහිල්ලුම් ගන්න සිදුවෙනවා නේද? අන්න අර විනාඩි 4-5ක සුවේ හේම ආස්වාදය ඒ ආදීනව තමයි අර සියලු දුක්ඛ ඛණ්ඩය උරුමයි. මේ ඇති වෙන්නේ නැති වෙන ධර්මතාවයට ඇති වී නැති වෙන තුනදී අල්ලාගෙන මම වගේ මගේ ආත්ම කොට අරගත්තාම ඒකට කියනවා ආස්වාදය. ආස්වාදයේ ආදීන තමයි තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව පත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සුපායාස සම්බන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධ සම්බයෝ. ඔබ පිටපත මේ සියල්ල හම්බ වෙනවා. ඔන්න තමා වූ මිනිසා ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි කාම ලෝකයේ මේ ඉන්ද්‍රියන් පහෙන් ලබා ගන්නට යන මේ සැප මොකට තමයි කියන්නේ කියන්නේ කාම සුකල්ලි කාම යෝගය කියලා. කාම සුකල්ලි කාම යෝගෝ දුක්ඛෝ කියලා විග්‍රහ කරන්නේ පන්නෝකයි. හීනෝ ඒ අරමුණ හේතුඵල ධර්මතාවය. ඒක ලෝකේ හඳුනා ගන්නට අපිට ඇසෙන් කරින්නාසෙන් හට ගන්න වෙනවා. අපි අල්ලගත්තට ඒක නැති වෙනවා. අපි අල්ලගන්න තැන තමයි කරන මුලාව අල්ලා ගැනීම කියන්නේ අර ඇති වෙන නැති වෙනවර නිත්‍ය කොට ගන්න. ඒ මම කියන එක හැදෙන්නේ නිත්‍ය වීමෙන්. මගේ කියන එක හැදෙන්නේ නිත්‍ය වීමෙන්. මගේ ආත්මය හැදෙන්නේ නිත්‍ය වීමෙන්. එතකොට තමා වූ මිනිසාගේ දැක්ම නිත්‍ය සුඛ ආත්ම. මම නිත්‍ය සුඛ මගේ ආත්ම මගේ ආත්මය. කොහොමද මගේ ආත්මය? ජීවිතේ නෙමෙයි. අපි කතා කරපු ගැත්තෙන් ගත්තම නාසයට උපන් ගන්ධය මිහිරි හෝ අමිහිරි වශයෙන් අල්ලගෙන මුලා වීම. ඒ මුලා වීමම යනු එතන යමක් කැට කියලා මම කොට ගැනීම. දැන් තේරුම් ගන්න ඕන. සමාදෝ මච්චනෝ පදං යේ තමස්තා මේ බුද්ධෝත්පාදයක් තුළ පින්වන්ත ප්‍රථමකින් යුක්තව මව කුසයෙන් මිටපිලා දෝත්‍රා බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය ආසා වැරද්ද හදා ගන්නට අවශ්‍ය කන්දිවර තිබියදී කල්යාණ මිත්‍ර සේවනයක් නැතුව පාප පිට්ඨ සේවනයන්ට නැති වෙලා මේ මොහතක තීතිය සනසුම කියන එක යමක් තියෙනවායි කියලා ඔක අල්ලා ගන්න ගිහිල්ලා ඔක තමා වෙනවා. ඔව් අර බිලි කොක්ක හැමත රැවටි බිලි කොක්ක කියලාගත් මාළුවා මිනි ඔබට උරුම වන්නේ ජරා ව්‍යාධි ශෝක මරණ ආදී දුක්ඛ ස්කන්ධයක් පමණි. ඔන්න ගමනේ වූ සිතේ විපාකය. මට තේරෙන විදිහට. එහෙමනම් දැන් අපි කතා කළේ ප්‍රමාදෝ මච්චනෝ පදං ඒ සමස්තයත යන්නේ ප්‍රමාවෝද එහෙනම් ඉතින් එහාට විකල්ප නැහැ. අර පිටු උරුම කරගන්න වැරුණා. හරනේ. අපමත්තෝ අතමාදෝ අමත පදං අපමත්තා නියන්ති.
අන්න දැන් මේ වරද තේරුණා නම් දැන් අපි ඊට පස්සේ අප්‍රමාදය කියලා දෙන්න පුළුවන් වගේම අප්‍රමාදයක් කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. සිත දමනය කරගන්න හැටි. ගන්නේ තේරුම සිහියෙන් කටයුතු කිරීම යයි කියන ලද අප්‍රමාදයේ නිවනට මගය. අප්‍රමාදව අමත පදම්. අප්‍රමාදයේ මුලට තියෙන සිහියෙන් කටයුතු කිරීමේ කියන නාම විශේෂණයක්. මොකද්ද මේ සිහියෙන් කටයුතු කිරීම කියලා කියන්නේ? අපිට මේක හොයාගන්න වචනයක් තියෙන තැනක් තියෙනවා. සතිපට්ඨානයි කියලා ඔබ කතා කරනවා. මම නම් කතා කරන්නේ එහෙම නෙමෙයි. කුසල චෛතසික 25 මුල තියෙනවා සද්ධා සති කියලා කුසල චෛතසික. අර මගේ ආත්මකට නිත්‍යසතාත්මකට ගන්නාගේ චෛතසික වල තිබුණේවට කියන්නේ මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච ලෝභ දිස්ත්‍මාන දෝෂ ඉස්සා මච්චරිය කුච්ච සීන මිද්දචිකිච්ඡ. ඒ වගේ සති නෑ. ඒකින්ම තමයි සිහියක් දෙන්නේ නැහැ. අකුසල චෛතසික සමග සිහියක් දෙන්නේ නැහැ. දමනය කරගන්න පිටට තමයි දමනය කරගන්න උදව් වෙන්නේ සද්ධා සති සහිතන 25ක් තියෙනවා. එන්නකට සති කියන්නේ සිහිය පස්ථානය කියන්නේ පිටුවා ගැනීම කියලා මේ සමාජයේ විග්‍රහ කරලා ඊට පස්සේ සතිපස්ථාන වඩනවා. ඒ සතිපස්ථාන වඩන අය ඒ වැඩක් සිහියෙන් කිරීම කියලා තමයි මේකට ගන්නෙ. කෑම කනවා නම් කෑම කනවා, කෑම වෙනවා නම් කෑම වෙනවා, අඩිය තියනවා නම් ඔසෝහි කන මිසද්දමි. ඔබ හිතනවාද මේ සම්මා සති කියලා? මේ අමුතුවෙන් ඔබ හදාගන්න හදන සිහියක් සහ විකෘති ගණයේ සිහියක්. ඒක තව ටිකක් වෙලා යනකොට තේරෙවි. එහෙම ජීවිත කාලයෙන්ම සිහියෙන් කළා කියවට ඒක අප්‍රමාදේ වෙන්නේ නැහැ. දැන් ප්‍රමාදයේ ප්‍රතිඵලය මොකද දන්නවද? ප්‍රමාදව කටයුතු කරපු පුද්ගලයාගේ සංහානුසේ ලෝභ දේශ මොහේ වශයෙන් යලි හට ගැනීමට පුළුවන් ආකාරයකට එකතු වෙනවා. සංඛාර කියන වචනේ තේරුම තවත් කිබඳු ඵලයක් හට ගැනීමට ඉතුරු කරන හේතු කියන එක. අන්න එතකොට සංඛාර වර්ණ කීයක්ද තියෙන්නේ? සබ්බේ සංඛාරා කියලා වදාරපුවම බාහිර ලෝකේ තියෙන සියලුම දේ සංඛාරයන් තමයි හේතුපත්යන්ගෙන් හටගන්න රාශි කරන දේවල්. නමුත් අපිට මේ සිත දමනය කර ගැනීම කියන කාරණේදී අවශ්‍ය වෙන්නේ ඊට වඩා ගැඹුරු කරුණක්. මේ සිතට එන හැඟීම මුල් කොටගෙන ලෝභ මොහ, දේශ මොහ වශයෙන් නැත්නම් අර ලෝභ දේශ මොහ නැතුව අදුක්කම සුඛයෙන් වශයෙන් හරි මුලා වීම කියන එක තුළ නිමිසාතින් සිදුවෙන සංඛාර වර්ග තුනක් දීඝනිකායේ සංගීත සූත්‍රයේ සරුවත් මහරහතන් වහන්සේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිත්‍යාභි සංඛාර වශයෙන් පෙන්නලා තියෙනවා. පව් කරන මිනිස්සයා පව මම කොට ගත්තාම පුඤ්ඤාභි සංඛාරය. පින් කරන මිනිස්සයා පින මම කොට ගත්තාම පින පුඤ්ඤාභි සංඛාරය. දෙකම අවිද්‍යාපස්ත්‍ය සංඛාරා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සම්භවಂತಿ. මේ දෙකට වඩා එහාදී පුද්ගලයා මේ දෙක අතහැර දමා ඊට වඩා එහායින් භාවනාමය කුසල් කියලා කතා කරන ආනිජ්ජාභි සංඛාර ධ්‍යාන කුසල් කියලා කියනවා. එතනදී උන්ට අවිද්‍යාව එතන එක මම බවට පත් කරගත්තා. අනිත්‍යවි සංකාරේ. උන්ට කලක් ඉන්න පුළුවන් නමුත් එතනින් චුත වෙනකොට ආයෙත් ඒකත් අවිද්‍යාව පංච සංකාරය. ගමනේ නෝ සිතේ ප්‍රතිඵලය අවිද්‍යාව පත්‍ය සංකාරාම යටතේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ සියල්ල දුක්ඛ ස්කන්ධ දුරු කරන දීමයි. එවන් දිලි කොටක් ඇතුලේ ඇති බව නොදැනෙන මාළුවාගේ ඇමේ රස විඳින්නට බස් ඒ නිසාම ජීවිතයේ මරණයට යොමු කර ගැනීමයි. ඔබ හිතන්නේ පා මරණ දුක් කියවහම ජීවිත අවසාන එකක් කියලා. අර වැඩේ නිසා තමයි දිගටම මේ සියලු දුක්ඛ ස්කන්ධයට සමදේවෝතිවරම කම් කියන්න සිද්ධ වෙන්නේ. එහෙනම්
ඔතන දැන් කටයුතු කරලා තියෙන්නේ ඔය අරමුණට මුලා වෙන තන ආස්වාදයේ ආදීනව නොදන්න නිසා තමයි ඒ දුක්ඛ ස්කන්ධය උරුම කරගත්තේ. දැන් සිහිය මොකක්ද වෙන්නේ? එතන සිහිය තියෙන්න ඕන කකුල තියෙන තැනට එහෙම නැත්නම් මුදල් හසුන්දිය කියලා තියෙන තැනට. දිනපතා මොහොතස් පාසා වර්තමාන මොහොතේ ඔබට උපදින්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකය තුළ රූප, ඇසට රූප, කනට ශබ්ද රූප, නාසයට ගන්ධ රූප, දිවට රස රූප, කයට පොට්ටබ්බ රූප. එය තමයි ඔබ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් නිදගැනීම මම කොට ගන්න. ඒ මම කොට ගැනීමමයි නිත්‍ය. එනිසායි මගේ. ඒක තුළ තමයි අර තියෙන පස්සපච්චය වේදනා, වේදනාවට සංහා උපාදාන භව ජාති ජරා මරණ උරුම කරගන්න එක. මේ තමයි අනිත් පැත්ත හරවන්නත් ඕන. සිහියෙන් කටයුතු කිරීමයි කියනවා ප්‍රමාදේ. දැන් අතන අපි වචනේ ගනිමු. සිහියෙන් කටයුතු කිරීමයි කියනවා දැන් ප්‍රමාදේ. අරමුණක් කරගෙන ආස්වාදයේ නිමිත්ත ගිහිල්ලා ඒ ආදීනව නැදන එකට අහු වෙලා අර දුක්ඛ ස්කන්ධ සියල්ල උරුම කරගත්ත එක. දැන් අසිහිය මොකක්ද? අසිහිය ඒ සංස්කාර ධර්මයන් ඇති වෙන නැති වෙන දෙයක් බව. අනිත්‍ය දුක්ඛ අනාත්ම නොවන බව දැකන්නේ නැහැ. ඊට විරුද්ධව යමින් නිත්‍ය සුඛාත්ම කොට ගත්තා. නිත්‍ය anu මම තමයි, සුඛය anu මගේ ආත්මය anu මගේ ආත්මයයි. එහෙනම් යමෙක් නිත්‍ය සුඛාත්ම වශයෙන් පිළිගන්න ආතාකල්ල උන්ට පිටර පාලනයක් තියෙන්න පුළුවන් ටිකක්. ඒ පාලනය මගින් උඩ සමහර විට යහපත් ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. නමුත් දමනය කරගන්න උඩ හම් වෙලා නැහැ. ඔහුගේ සිත මම. ඔහු මමත්වයට යටත් මාගුගේ මමත්වයට යටත්ව තමයි සියලු කටයුතු කරන්නේ. ඔහු මමත්වයට යටත් වෙලා. ඔහු ලෝභ දේශ මොහයන්ට යටත් වෙලා. ඔහු මායයට යටත් වෙලා. ඔහු මායයට පරාජය වෙලා. ඒ නිසා ඔහු මරුමින් යනවා. දමනය නොසිතට්ටෝ. දැන් එහෙමනම් මේ දමනය කරගත යුත්තේ අතීතේ හෝ අනාගතේ නෙවෙයි මේ වර්තමාන මොහොතේදීමයි. සති. සද්ධා ඊළඟ වචනෙත් ගන්න වෙනවා. සද්ධා කියන එක අමූලික ශ්‍රද්ධාවේදී සාමාන්‍යයෙන් නම්මල තුල තියෙන බුදුන් දහම සම්බන්ධ කරේ කරන ශ්‍රද්ධාව සහ ධාතුන් වහන්සේලා දැක්කම බුදුන් දැක්කා වගේ කියලා අර කරන ප්‍රකාශ වල පවතින අමූලික ශ්‍රද්ධාව. හොඳයි නරක එහෙම නෑ. නමුත් මේ සියලු සංස්කාරයන් අනිදුක්ඛාත්මකෙන් දැක්කම නැත්නම් මේ අරමුණට මුලා වෙන තැන මුලා නොවන බුදුන් වහන්සේ පැහැදිලි කරගත්තයි කියලා දැක්කම ඔබට බුදුන් වහන්සේ වන්දනා කරන ගාථාවක් මම දැන් පහළ හිටියා. සිංහලෙන් එහෙම කියනවා දේශකයන් වහන්සේ. මාගේ බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක නොයලුනසේක, නොගැටුනසේක, මුලා නොවනසේක. කනින් ශබ්දාපා නොයලුනසේක, නොගැටුනසේක, මුලා නොවනසේක. අන්න ඇසින් කනින් නාසයෙන් නොගැටුනසේක, නොයලුනසේක, මුලා නොවනසේක. නොගැටි ඇලීම ලෝභ, ගැටීම දේශ, මුලා වීම මොහ. අපි මේ දැකලා ඇලීම ගැටීම මුලාව ඇති කරගෙන ලෝභ දේශ මොහ. එන ලෝභ දේශ මොහ මුල් කරගත්තා වූ රැස් කරන જાති වලට ජාති ජරා මරණ තමයි හම්බ වෙන්නේ. මුලා නොනසේ. මුලා නොෙන්නේ කෙසේද? අන්න ඒක තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ අප්‍රමාදෝ. මෙන්න මේ தත්ත්වය තේරෙනකොට සිතේ උපදින ශ්‍රද්ධාවට අධිගම ශ්‍රද්ධාව කියලා කියනවා. මූලික ශ්‍රද්ධාව කියලා කියනවා. මූලයක්. මේ ආරම්මණයට ඇති මුලාව දැක්කම හිස්සකාර බව දැන ගැනීමට ඇති වෙන පැහැදීමක් තියෙනවා. එතෙන්ද සහන් කරලා තියෙනවා මූලික ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව එතන උපදින එකම නම් කුසල චෛතසිකයක්. අකුසලෙන් වෙන්නේ නේ කුසලයේ කියන්නේ. දැන් සති මම බවට නෙවෙයි. මගේ බවටත් නෙවෙයි. මගේ ආත්මේ බවටත් එනවා සති නෙවෙයි. ඒ ප්‍රමාද. මේ හටගන්නා වූ ආරම්මණය. ඒ දේවල් හඳුනා ගැනීමට අපට අවශ්‍යයි. පසපච්චා වේදනා අවශ්‍යයි.
ආයෙත් පස්ස වේදනා හට ගන්නවා. ඊළඟට තණ්හා. එතනින් එහාට සිත ගමනය කරගන්න මාර්ගයේදී තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් සුඛායාත නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස නිරෝධ කරති. ඔන්න මොකටද වෙනස් කරන්න තියෙන තැන? තස්සපච්චය වේදනා නවත්තන්න බෑ. වේදනාවට තණ්හාව ශේෂයක් වක්කම් නැති කරන්න ඕන. අල්ලා ගත්තොත් තණ්හාව තණ්හා කළොත් උපාදානයි. උපාදානය යන අල්ලා ගැනීම සහ නැවත හට ගැනීමට හේතුවක් අවකාශ වෙන මානෙ උපාදාන පත්‍යාව. එහෙනම් ඔය අපේ රටේ කතා බහ කරන වන්දනා කරන දේශනා කරන අනුශාසනා කරන ගමන හැමදේනම තණ්හාව තමයි නැති කරන්න ඕන කියලා අපිට ඇහිලා තියෙනවා කියලා. හැබැයි තණ්හාව නැති කරන්න තණ්හාව තියෙන තැන හඳුනා ගන්නට වෙනවා. තණ්හාව හය ආකාරයකින් හට ගන්නවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ මොහොතට හට ගන්නා වූ තණ්හාව ඒ මොහොතේ නැති කර ගන්නට ඕනේ. සිහියෙන් කටයුතු කිරීම තුළින්. එහෙම නැත්නම් නිරෝධ වෙන්නේ පස්සපච්චය වේදනාපච්චය තණ්හා. අර මරණයට මගම ආපහු යනවා. දැන් ඔතන විදුනත් ඔතනම මරණය නැති වෙන එක වෙන්නේ. තේරුම් ගන්න ඕන කාරණා. අපි ඉතින් මේක සැකයක් තියෙනවා නම් තව තැනකින් මොකද වැඩක් ගන්නවා. මහා වික සූත්‍රයක් පරිපත්තණය කියන්නේ සමථේ ප්‍රශ්නා ප්‍රේරම කාරණා ඇතුළත් කරලා මහ ගොඩක් තියෙනවා. නිරෝධ සත්‍යය සඳහන් කරනවානේ. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං කිත්තේ සාතන්හාය උපජ්ජමාන උපජ්ජති නිස්මාසෝ නිවිසති. සෝත ලෝකේ රූප පිය රූපං සාත රූපං කිත්තේ සාතන්හාය උපජ්ජමාන උපජ්ජති නිස්මානෝ නිවිසති. අන්න ඇසයි කනයි මිහිරි ස්වરૂපයෙන් පවතිනවා නම් පවතින්නේ එතනයි තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ තව පවතිනවා නම් පවතින්නේ. ප්‍රමාදය තුලයි තණ්හාව හටගන්නේ සහ පවතින්නේ. ඊළඟ වචනයක් තියෙනවා පහීයමානෝ පහීයති. ඇස නෙමෙයි නැති වෙන්නේ, පස්ස නෙමෙයි නැති වෙන්නේ, වේදනා නෙමෙයි නැති වෙන්නේ අර මුලාව. අන්න මාර්ග සත්‍ය. එහෙම නැත්නම් සිත දමනය කරගන්නා වූ මාර්ගය. මෙන්න මේ වර්තමාන මොහොතක කිසියම් ආරම්භණයකට තමන් අසු වෙනවද? ලෝභ දේශ මොහයෙන් ගැටෙනවද? දැරිලා ඒක මමත්වෙන් අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යනවද? ඒකට ප්‍රමාද වූයේ උසතිපස්සියෙන් කටයුතු කරන්නේ නෙවෙයි. එහෙනම් මොකද්ද එතන අනිත්‍ය කියන්නේ? මම නම් නිත්‍යයි. නේතන් මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා. ඒ මම නොයි, ඒ මගේ නොයි, ඒ මගේ ආත්මය නොයි. මොකද්ද? අර වේදනාව. එහෙම අල්ලගන්න නැත්නම් සිදුවෙන එකට තමයි ඒ නේතන් මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා කියලා කියන්නේ. එහෙනම් එතන සිදුවෙන දැක්ම තමයි සතියෙන් සිහියෙන් දකින අනිත්‍ය. මෙන්න මෙතෙන්ට මේ ඇති වෙන දේ අල්ලගන්න නැත්නම් නැවත තණ්හා අනුසය වශයෙන් හේතු අවකාශ නොවි නැති වෙන තැනට සිහිය දියුණු කරගන්න එකට තමයි සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ. ඒ මොකවත් තේරුම් ගන්න නැතුව අර මේ පුණ්‍යතිරි වස්තු භාවනාවකදීලා සසෝනිදානේ සබුමිගේ කියා හිටියට පංචස්කන්ධයගේ ඉදීමෙන් වැටෙන්නේ මේ අප්‍රමාදයේ ප්‍රමාදික වැටෙන්නේ නැහැ. මෙනිසයි පින්නතුනි අපි කියන්නේ බුදු හසෙන් සඳහන් කරලා තියෙන සද්ධර්ම ශ්‍රවණයේ කල්යාණ මිත්‍ර සේවනයේ කියන දෙක මූලිකයි කියලා. ඔබ භාවනා කරන්න හරි කවමනා හරි කරන්න යනවා නම් සද්ධර්ම ශ්‍රවණයෙන් සහ කල්යාණ මිත්‍රයන් සේවනයෙන් තොර ඔබ වෙනත් ආකාරයේ යනකට සහ පිළිගොක්කට අහු වෙලා යාදි ජරා මරණ ටික හිමි කරගන්න යනවා මිදීමක් වෙන්නේ නැහැ. ඔබ දන්නවද ඔය පස්සපච්චය වේදනා වේදනාපච්චය සංහාපච්චය උපාදාන බව කියන එක ප්‍රත්‍යක්ෂ තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. අනුවණින් මෙහි කිරීම හෙවත් නුනුවණින් මෙහි කිරීම. අන්න මෙතෙන්ට නුවණෙන් වෙනවා. අනන්ත සංසාරයේ ඔක අල්ලන් ආපු නිසා තමයි තවදුරටත් මේ අතීතයෙන් වර්තමානයේ අනාගතයට හේතු තිස්සා යන්නේ. අල්ලා ගන්න නැත්නම්
සිදුවෙන දේට අනිත්‍ය කියනවා. ඒ විදිහේ ධර්මතාවය තමයි කියන්නේ මේ තම්මම මේතෝ හමස්සින්නෝ යසෝ අස්ථාහිවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම. එනිසා පාලනයට යටපත් කිරීමට ක්‍රම තියෙන්න පුළුවන්. පුරුෂ සමය සඳහන් කරන වචන කීපයක්. තදංග විස්කම්බන සමුච්ඡේදති. තදංග යනුවේ තින් පව විපාක විශ්වාස කරලා බලෙන් තමන්ගේ තියෙන සංවරය සහ තමන්ට තියෙන පිළිගැනීම මූල කොටස යටපත් කරගන්න එක. නිවර්ණයන් යටපත් කොට බොහෝ කල් පවතින්න පුළුවන් විදිහට අධ්‍යානයක් උපදවා ගැනීම විස්කම්බන. බුදුන් වහන්සේ මේ දෙකම වචන වලට දාලා තිබුණාට ඒක ආයෙත් ඊට පස්සේ එහෙම කියන්නේ නැති ඒයට අවශ්‍ය දෙන්නේ. සමුච්ඡේද ප්‍රහාණය සිදුවන්නේ හේවත් සිත දමනය සිදුවන්නේ මේ අප්‍රමාදය තුළයි. දැන් බලන්න සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය නිවනට මගේ. බුදුන් වහන්සේ සිහියෙන් කටයුතු කරගෙන ඇවිල්ලා සුපාදිශේෂ උපදියන් ශේෂ වෙන පරිදි ලෝභ දේශ මොහ ශය කළා. දැන් අවුරුදු 35 විහිනම් ලැබෙන නිවන නේද? එතන නිර්වාණ නිබ්බාන ධාතු කියන්නේ. දැන් එතනින් පස්සේ උන්වහන්සේලා ක්‍රියාත්මක වුණේ පාපිලෝම පරිසම්පාදේ. පුතඥාන පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන අනුලෝම පරිසම්පාදේ. ඒ නිසා ඔහු ඒක තුළ ජාති ජරා මරණ සුවපම යෝර්ම කරගන්නවා. ඒ නිසා ඇති වෙන අනන්ත ගැටුම් වලට මුහුණ දෙනවා. එළීම ගැටීම මුලාවට හේතු වෙනවා. විශාල දුක්ඛ ස්කන්ධයක් සමග අවුලක් ඇති කරගන්නවා. මේ ලෞකික සැප කියන එකට හොයන්න ගියාම මේ ටික හම්බ වෙනවා. මාළුවාගේ උදාහරණය ගන්න. මාළුවා තමන්ගේ ආහාරයට බඩගින්නට යමක් හොයන්න ගියාපුවම ඌ දන්නේ නැති නිසා විලිකොක්කට අහු වෙනවා. පුතග්ජනයා මේ ආරම්මණයේ ආස්වාදයේ වශයෙන් අරගෙන මම මොකේකට විඳින්න ගියාම මේ පිටපසට පවතිනා වූ මහා විශාල දුක්ඛ ස්කන්ධය සමාදීනවා කියන්නේ. දැන් එහෙනම් ආස්වාදයේ ප්‍රතිපද විහිල් හරියන්නේ නැහැ. ඒ ආදීනෝ පෙනෙනවා නම් දැන් නිස්සරණය හොයන්නේ අන්ත වෙනවා. අන් නිස්සරණය තමයි බුදු සරණ දහම් සරණ සංඝ සරණ කියලා කියන්නේ. දැන් අප්‍රමාදෝ අමතකදං සිහියෙන් කටයුතු කරන්න ඕනේ. සංස්කාරයන් අනිත්‍ය අනාත්ම බව පිළි අරගෙන එසේ දකින්න උත්සාහ කරන්න වෙනවා. ඉස්කෝලේ යන කාලේ අනිත්‍ය අනාත්ම පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. පුණ්‍යාවි සංඛාරයත් අනිත්‍යයි, අපුණ්‍යාවි සංඛාරයත් අනිත්‍යයි, අනිත්‍යාවි සංඛාරයත් අනිත්‍යයි. නමුත් පුතර්ජනයාට අපුණ්‍යාවි සංඛාරයත් නිත්‍යයි. ඒ නිසා ඔහු අපාය උපදිනවා. පුණ්‍යාවි සංඛාරයයි. ඒ නිසා ඔහු මිනිසුන් සහ දෙවියන් අතර උපදිනවා. අනිත්‍යාවි සංඛාරය නිත්‍යයි. ඒ නිසා ඔහු රූපී බඹතල උපදිනවා. ඉදිරියට සමාධියෙන් නිදිලත් අප්‍රමාදෝ යන බුදුන් වහන්සේ වදාළා තියෙන්නේ ජාති ජරා ව්‍යාධි සියල්ලෙන් මිදෙනවා කියලා. අත්තමස්තා නීයන්ති අන්න බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදය සම්පූර්ණ කළා. ඉන්පස්සේ අනිත් දුක්ඛනාත් වශයෙන් බලන්න දෙයක් නැහැ, බැලෙනවා. ඒක ධම්ම වේදසුකේ කියලා වචනයක් කතා කරනවා. දැන් මැරෙන්නේ. ඒක මංගලයක් වෙන්නේ. ඔය සමහර අය කියන්නේ බුදුහාමුදුරුවෝ මරණහම කියලා, බුදුහාමුදුරුවෝ මරණ දුක තිබුණායි කියලා. අස්තමත්තානමියන්ති. ඒ නිසා බුදුරජාණන් වහන්සේනි උත්තමේ ලෝක පහළ වී උපත මංගල්‍යයක් කළා. සත්‍ය අවබෝධය මංගල්‍යයක් කළා. සමුගැනීම මංගල්‍යයක් කළා. සැබෑ බුදු සව්වෝ බවට පත් වෙන්න පුළුවන් නම් ඔබට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස යටතේ අද හෝ සත්‍ය ධර්මයේ තේරුම් අරන් අද මේ කාරණා කරොත් අද ඔබට මංගල්‍යයක් බවට පත් කරගන්න පුළුවන්. මම යා ඉන්න පුළුවන්. නමුත් ඔබේ ප්‍රමාදයේ තව ටිකක් තිබෙනවා නම් තව ජීවිතයකට දෙකකට තුනකට මේ ස්පෙස් බලපාවි. නමුත් බුදුදහමේ අවසන් ඉලක්කය සම්පූර්ණ ගමනය කර ගැනීම හේවත් මේ නමියන්ත කියන පැත්තටපත් වීම. එනිසා සිත දමනය කරගන්නා හැටි කියන එක පිළිබඳව මම වෙනත් මාවතක් ඔස්සේ අරගෙන ඉතින් දමනය වූ නැති සිතේ තමයි යහා ඉන්නේ. මාරයා ඉන්නේ. දමනය වෙනකොට ඒ ඔක්කොම පලා යනවා. ඒකයි මාර පරාජය කියලා කියන දමනය වූ සිත. ඉතින් නැවත සත්‍ය ධර්ම ශ්‍රවණය කොට සියලු දේවල් තේරුම් ගත්ත කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබා සතියේ තියෙන තැන තේරුම් අරගෙන ප්‍රමාදයේ සහ අප්‍රමාදයේ කියන තේරුම් අරගෙන මෙතෙක් කල් සසරේ ප්‍රමාද වූ නිසා ඒ නිසා ජාති ජරා මරණ ශෝක උරුමන බව අප්‍රමාදයේ ආරම්භ කොට කෙලවර කරගන්න පුළුවන් නොතින් නොමියන බවත්
තේරුම් ගන්නට මේ ගෞතම සාසනය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් මේ ධර්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. ධම්මනියෝ සිත්ත්වෝ සමියති. ඔබ හැම දිනකට විශේෂ කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ප්‍රඥාව ලැබේවා. අපේ ධර්මානුශාසනාව ඊට උපයෝගී වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් මා මින් පෙරට සිරුවන් විග්‍රහ කරමින් විග්‍රහ කළ පරිදි සිරුවන් සරණයි කියමින් මෙතනකින් ධර්මානුශාසනාව අවසන් කරමු ලබනවා. හැම දිනකටම සිරුවන් සරණයි. ධර්මානුශාසනාව සමාප්ත කරනු ලබනවා. සෑම දිනකටම සිරුවන් සරණයි කියන්නේ. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ